තවත් සුබ දවසක් දයාබර දරුදැරියනි. අද අපි ඔබ හා එකතු වෙන්නේ විදේශ මූල්‍ය කියන ඒකකයේ තියෙන තවත් උප ඒකකයකින්. ඒ තමා විදේශ විනිමය අනුපාතිකය foreign exchange rate. මම හිතනවා පහුගිය මාස දෙක තුන පුරාවට මේ විදේශ විනිමය අනුපාතය එහෙම නැත්නම් රුපියල් ඩොලර් අතර මේ අනුපාතය ගැන දිගින් දිගටම විවිධ සාකච්ඡාවලදී විවිධ කතාබහවලදී අවධානයට යොමු වීමක් වුණා. ඒ නිසා මේක ආර්ථික විද්‍යාව දෙසින් වඩාත් නිවැරදිව න්‍යායාත්මකව සාකච්ඡා කරන්නයි මම අද උත්සාහ දැරීමක් කරන්නේ. මම කිව්වා ආර්ථික විද්‍යාව තරම් තවත් සමාජීය විද්‍යාවන් තුළ අපේ ජීවිතයට වැදගත් වෙන විෂයක් නැති තරම්. ඒ නිසා ආර්ථික විද්‍යාවේ රැජින එමෙන්න සමාජීය විද්‍යාවේ රැජින ආර්ථික විද්‍යාව කියලා අපි හැම වෙලාවෙම හඳුන්වීමක් කරන්නේ. ඒ නිසා ඔබ පහුගිය කාලේ මේ විනිමය අනුපාතය ගැන කතා බහ කරද්දී ඔබට විවිධ ගැටලු වෙන්න ඇති. මගෙන් ප්‍රශ්න අහපු බොහෝමයක් දෙනෙක් හිටියා. ඒ ගොඩක් ඇහුවේ ඇයි මේ ලංකාවේ මේ ඩොලරේ අගය ලෝකයේ වෙනස් වෙවි යද්දි ලංකාවේ රුපියලේ අගය අඩුවීමක් වෙන්නේ. මේ රුපියල බාල්දු වෙනවා, ෂේ වෙනවා, අවප්‍රමාණය වෙනවා මොනවද මේ කියන්නේ? ඉතින් මෙවැනි විවිධාකාරයේ ගැටලු ගොඩක් අයට තිබුණා. ඒ නිසා අපි අද ඒක න්‍යායාත්මකව කතා බහ කරද්දී ආර්ථික විද්‍යාව කරන අයෙකුට නොකරන අයෙකුට වුණත් මේ ගැටලුව යහපත්ව निराකරණය කරගන්න මා හිතනවා මේ පාඩම ඉවහල් වීමක් වෙයි කියලා. ඒ නිසා සමහර විටක ආර්ථික විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන අධ්‍යයනය කරපු මේ පිළිබඳ දන්න කෙනෙක්ටත් විනිමය අනුපාතය බොහෝ වැදගත් වෙනවා. නමුත් අපි හිතමු ආර්ථික විද්‍යාව නොදන්න හෝ ආර්ථික විද්‍යාව විෂය පුළුල්ව හදාරපු නැති කෙනෙක් පිටරටකට යද්දී එයාපෝට් එකකින් භාණ්ඩයක් ගන්නකොට පිටරටකට ගිහිල්ලා භාණ්ඩයක් සේවයක් ගනිද්දී ඔන්ලයින් පිටරටකින් මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් එකක් කරහා ඇනවුම් කරනකොට මේ විනිමය අනුපාත ගැටලුව නම් දිගින් දිගටම එන ගැටලුවක්. ඒ නිසා අද අපේ මාතෘකාව නැවත මම මතක් කරනවා විදේශ විනිමය අනුපාතිකය. හොඳයි. මම ඉස්සෙල්ලම අද පාඩම් පටන් ගන්න ඉස්සරලා ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම හිතනවා ඔබ ලෑස්ති ඇති මට උත්තර දෙන්න. මම ඇහුවොත් ඔබෙන් රුපියලක අගය කීයද කියලා බොහෝ අයට උත්තරයක් එයි. රුපියලක අගය රුපියලයි. මොකද්ද ආයේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. හොඳයි. මම ඇහුවොත් රුපියල් 100ක අගය කීයද කියලා ඔබ මට උත්තර දෙයි රුපියල් 100ක අගය රුපියල් 100යි. හැබැයි ඔබ මේ දුන්න උත්තර දෙකම රුපියලක තියෙන නිල අගය ගැන කතා කරේ. රුපියල් 100ක තියෙන නිල අගය ගැන කතා කරේ. රුපියල කියන කාසියේ තියෙන මුහුණත අගය තමයි නිල අගය. ඒක තමයි ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන අගය. රුපියල් 100 නෝට්ටුවක තියෙන නිල අගය රුපියල් 100යි. ඒක හරි. ඒ රටේ පිළිගන්න ඒ මුදල් නෝට්ටුවේ හෝ කාසියේ පිළිගන්න අගය. හැබැයි ඔය මුදල් නෝට්ටුවේ නිල අගය මුහුණත අගයනේ. හැබැයි හැම මුදලකම තියෙනවා මූර්ත අගයක්. ඒ මූර්ත අගයේ තියෙනවා අභ්‍යන්තර අගයක් සහ බාහිර අගයක්. උදාහරණයක් විදියට මම ඇහුවොත් අපි හිතමු 750 බැගින් වූ අඹගෙඩි කීයක් රුපියලකින් ගන්න පුළුවන්ද කියලා ඔබ දැන් උත්තරේ දෙයි. රුපියලකින් 750 බැගින් වූ අඹගෙඩි දෙකක් මිලට ගන්න පුළුවන්. ඒක තමයි රුපියලේ මූර්ත අගය. රුපියලකින් 750 බැගින් වූ අඹගෙඩි දෙකක් මිලට ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ නිල අගය නෙමෙයි. ඒ තමයි රුපියලේ අභ්‍යන්තර අගය. රුපියලක රට ඇතුලේ භාණ්ඩ සේවා කීයක් ගන්න පුළුවන්ද කියන අගය මුදල් ලේඛකයේ මූර්ත අගය. එතකොට ඒක තීරණය වෙන්නේ අපි ලබා ගන්න භාණ්ඩවල මිල අනුව.
රටක මිල මට්ටම වෙනස් වෙනකොට රුපියල යගේ වෙනස් වෙනවා. රටේ පොදු මිල මට්ටම භාණ්ඩ හා සේවාවල පොදුවේ මිල ගණන් වැඩි වෙන්න රුපියලකින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. මම හිතනවා මුදල් කියන පාඩමේදී ඔබ මේක පැහැදිලි කරගත්තා. හොඳයි. මම වෙන පැත්තකට ඔබ ගෙනියනවා. මට කියන්න රුපියලකින් රට ඇතුලේ මං කිව්වේ 750 බැගින් වූ අඹ ගෙඩි දෙකක් රුපියලකින් ගන්න පුළුවන්. මම ඇහුවොත් රුපියලකින් පිටරටකින් බඩු කීයක් භාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද කියලා. ඔබට ගැටලුවක් එන්න පුළුවන්. ඔබ කියයි මට රුපියල් වලින් පිටරටින් බඩු ගන්න බැහැනේ. ලංකාවේ රුපියල් පිටරටවල පිළිගන්නේ නැහැනේ කියලා. ඇමරිකාවට ගිහිල්ලා ලංකාවේ රුපියලක් දීලා බඩු ගන්න බෑ. ජපානයට ගිහිල්ලා ලංකාවේ රුපියල් දීලා භාණ්ඩ ගන්න බෑ. ජර්මනියට ගිහිල්ලා ලංකාවේ රුපියල් දීලා භාණ්ඩ ගන්න බෑ. එහෙනම් රුපියලකින් පිටරටින් භාණ්ඩ ගන්නකොට මොකක්ද අපි කළ යුත්තේ? අපි ජපානයට යනවා නම් අපට ලංකාවේ බැංකුවකට මේ රුපියල් දීලා යෙන් අරගෙන යෙන් අරන් ගිහිල්ලා තමයි ජපානයෙන් භාණ්ඩ ගන්න පුළුවන් වෙන්නේ. ඔබ යන්නේ ජර්මනියට නම් ඔබට සිදු වෙනවා ලංකාවේ රුපියල් දීලා ලංකාවේ බැංකුවකින් පිළිගත් මූල්‍ය ආයතනයකින් යුරෝ අරගෙන යුරෝ අරන් ගිහිල්ලා ජර්මනියෙන් බඩු ගන්න. ඔබ යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට නම් ඔබට සිදු වෙනවා ලංකාවේ බැංකුවකට මූල්‍ය ආයතනයකට ගිහිල්ලා රුපියල් දීලා ඒ රුපියල් වලට අදාළ ඇමරිකන් ඩොලර් අරගෙන ඒ ඩොලර් වලින් ඇමරිකාවෙන් භාණ්ඩ සේවා ගන්න. අපේ රුපියලේ ප්‍රශ්නේ නිසා විතරක්ම නෙමෙයි මේ ඇමරිකානු ජාතිකයෙක් ලංකාවට එනකොටත් එයාට ලංකාවේ එයාපෝට් එකෙන් හෝ වෙනත් විදේශ විනිමය හුවමාරු කරගන්න තැනින් එයා ඩොලර් දීලා රුපියල් අරන් ඇවිල්ලා තමයි ලංකාව ඇතුලේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න වෙන්නේ. එහෙනම් මා හිතනවා මම මේ කියන්න යන මාතෘකාවට දැන් ප්‍රවේශයක් ලැබුණා කියලා. ඒ අනුව මොකද්ද විදේශ විනිමය අනුපාතය කියන්නේ? විදේශ විනිමය අනුපාතිකය කියලා කියන්නේ යම් රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමග හුවමාරු වන මිල නොහොත් අනුපාතිකය. ආයසරයක් මම කිව්වොත් යම් රටක ව්‍යවහාර මුදලක් ශ්‍රී ලංකා රුපියල කියලා හිතන්න. තවත් රටක ව්‍යවහාර මුදලක් සමග ඇමරිකන් ඩොලරය කියලා හිතන්න. මෙන්න මේ මුදල් වර්ග දෙක හුවමාරු වෙන අනුපාතය නොහොත් මිල. ඒ නිසා එක රටක ව්‍යවහාර මුදල් වර්ගයක් තවත් රටක ව්‍යවහාර මුදල් වර්ගයක් සමග හුවමාරු වන මිල නොහොත් අනුපාතිකයට අපි කියනවා විදේශ විනිමය අනුපාතිකය. එතකොට මේ අපි කතා කරන්නේ මුදලේ බාහිරාගය. යෙන් එකක් අද වෙනකොට අපි හිතමු රුපියල් 2කට ආසන්නයි. ඒ අනුව ඔබට ලංකාවෙන් ජපානයට ගිහිල්ලා භාණ්ඩයක් ගන්න අපි හිතමු යෙන් එකක් වටිනා යෙන් එකක් කියලා ගහලා තියෙන භාණ්ඩයක් ජපානයෙන් ගන්න ඔබට සමහර විට රුපියල් 2ක් අරන් යන්න වෙනවා සමහර විට. ඉතින් ඒ නිසා කියන්නේ රුපියල් 2ක් දීලා යෙන් එකක් අරන් ගිහිල්ලා තමයි මේ භාණ්ඩයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවකදීම මේ විදේශ විනිමය අනුපාතිකයෙන් කියන්නේ යම් රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමග හුවමාරු වෙන අනුපාතිකය නොහොත් මිල. ඒ හැඳින්වීම මා හිතනවා ඔබේ සටහනේ දිස් වෙයි. කිසියම් රටක ව්‍යවහාර මුදල් ලේඛයක් වෙනත් රටක ව්‍යවහාර මුදල් ලේඛයක් සමග හුවමාරු වෙන අනුපාතිකය නොහොත් මිල. ඒතර මේක ද්විපාර්ශවීය විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ රටවල් දෙකක මුදල් වර්ග දෙකක් හුවමාරු වන මිල නිසා. ඉතින් මම මේක ඔබෙන් අහනවා ප්‍රශ්නයක් මම මේ ලියන ආකාර දෙකෙන් මොකද්ද හරි ක්‍රමය කියලා. මට ලියන්න පුළුවන් රුපියල් 200ක් US ඩොලර් අපි හිතමු එකයි. රුපියල් 100ක් US ඩොලර් එකයි. එතකොට මේකද හරි. එහෙම නැත්නම්
මේක මට ලියන්න පුළුවන් රුපියල් 1ක් US ඩොලර් 200න් එකක් විදිහට. රුපියල් 200ක් ඩොලර් එකයි එහෙම නැත්නම් රුපියලක් US ඩොලර් 200න් එකයි. මොකද්ද මේකෙන් විදේශ විනිමය අනුපාතිකය කියන එකේ නිවැරදි හැඳින්වීම? පළවෙනි එකේදී මම ලියලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 200යි. දෙවෙනි එකේ මම ලියලා තියෙන්නේ රුපියල් එකක් ඇමරිකන් ඩොලර් 200න් එකයි. මොකද්ද නිවැරදි එක? මේ දෙකම හරි. ප්‍රකාශ කරන ආකාර දෙකක් විතරයි මේ තියෙන්නේ. මේ ක්‍රමය අපි කියනවා ඍජු ක්‍රමය කියලා. එමෙතන ඍජු කියවීම. මේ ක්‍රමයට අපි කියනවා වක්‍ර කියවීමක්. ඒ නිසා ක්‍රම දෙකකට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඍජු කියවීම, වක්‍ර කියවීම. ඍජු ක්‍රමය, වක්‍ර ක්‍රමය. ඒ වගේම මේකට අපි තව නම් දෙකක් පාවිච්චි කිරීමක් කරනවා. මිල කියවීම කියලත් මේකට අපි පාවිච්චි කරනවා. මිල කියවීම, මේක ප්‍රමාණය කියවීම. ඒ නිසා මේ දෙකම වරදක් නැහැ. ඔබට පැහැදිලි ඇති. ඒ නිසා මේ ඍජු කියවීම ක්‍රමය තමයි ගොඩාක් විට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා වෙන්නේ. නමුත් රුපියලේ අගය ෂය වීම, රුපියලේ අගය අප්‍රමාණය වීම, සාමාන්‍ය ව්‍යවහාරයේ රුපියල බාල්දු වෙලා අන්න ඒ කතාවලදී ගොඩාක් විට මේක අපි යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ නිසා නැවත මම කිව්වොත් මෙතන මම ගත්තේ පළවෙනි අවස්ථාවේ මම ගත්තේ රුපියල් 200ක් ඇමරිකන් ඩොලර් එකයි. ඊළඟට දෙවෙනි අවස්ථාවේ ගත්තේ රුපියලක් ඇමරිකන් ඩොලර් 200න් එකයි. මේ කුමන ක්‍රමයේ වුණත් නිවැරදි ඕනේ ආකාරයකින් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. අපි බලමු වෙන වෙනම මේ ක්‍රම දෙක පිළිබඳව නැවතත්. ඒ නිසා රටක විදේශ විනිමය අනුපාතිකයේ ප්‍රකාශ කළ ක්‍රම දෙකක් තියෙනවා. ඍජු කියවීම, මිල කියවීම, වක්‍ර කියවීම, ප්‍රමාණ කියවීම විදිහට. විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන විකල්ප ප්‍රවේශ දෙකේ පළවෙනි ක්‍රමය තමයි ඍජු කියවීම නොහොත් මිල කියවීම. ඒකෙන් කරන්නේ හැම වෙලාවකදීම උඩ පේනවා ඇති විදේශ මුදල් ඒකකයක දේශීය මුදල් අගය ප්‍රකාශ කරන එක. එතකොට විදේශ මුදල් ලේඛකයක් වෙනුවෙන් දේශීය මුදල් ලේඛක කොපමණක් හුවමාරු වෙන්න ඕනේද කියන එක. විදේශ ව්‍යවහාර මුදල් ලේඛකයක මිල දේශීය මුදල්ලින් ප්‍රකාශ කිරීම ඍජු කියවීම. මේන් විදේශ මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන දේශීය ව්‍යවහාර මුදල් ප්‍රමාණය මෙන්න දැක්වෙනවා. විදේශ ව්‍යවහාර මුදල් ඒකකයේ ඩොලරය, දේශීය මුදල් ලේඛක ගාන රුපියල් 200. නිදසුනක් අපේ සටහනේ තියෙනවා නිදසුන ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් 100යි. ඒක ඍජු කියවීමේ ක්‍රමය. බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක් ශ්‍රී ලංකා රුපියල් 200යි. ඊළඟට වක්‍ර කියවීමේ ක්‍රමය සාමාන්‍ය සම්ප්‍රදායිකව මේ ඍජු කියවීමේ ක්‍රමය තමයි ගොඩාක් ලෝක රටවල් භාවිතා කිරීමක් කරන්නේ. වක්‍ර කියවීමේ ක්‍රමයේ යටතේ මම කිව්වා මේක අපි අනිත් පැත්ත හරවලා ලිව්වා. ඒ තමයි රුපියල් එකක් US ඩොලර් 200න් එකයි. මේ ආකාරයට ඔබට මේක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් තව විදියකින් මේක බෙදලා මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. මේත් හරි. ඒ නිසා අපි මේ වක්‍ර කියවීමේ ක්‍රමයෙන් කරන්නේ දේශීය මුදල් ඒකකයකට හුවමාරු වෙන විදේශ මුදල් ලේඛක ප්‍රමාණය මැන දක්වන එක. ඒ නිසා නෝට් එකේ සටහනේ පේනවා දේශීය ව්‍යවහාර මුදල් ලේඛකයක මිල විදේශ ව්‍යවහාර මුදල් වලින් ප්‍රකාශ කිරීම වක්‍ර කියවීම.
මේ ඍජු කියවීමේ ක්‍රමේ පරස්පරය අනිත් පැත්ත. ඒතර අපි ඉස්සල්ලා දැක්කා රුපියල් ඔබේ නිදසුනේ තියෙන ආකාරයට රුපියල් 100ක් ඩොලර් එකක් තිබ්බා 200ක් පවුම් එකක් තිබුණා. මම ඔබට පැහැදිලි කරපු ආකාරයට 200ක් ඩොලර් එකක් තිබ්බා රුපියලක් 201යි තිබ්බා. ඉතින් මේ දෙවැනි ක්‍රමයට අපට ඕන නම් සූත්‍රයක් භාවිතා කරන්නත් පුළුවන්. මම ඔබෙන් අහනවා මේ එක මොකක්ද කියලා. මේ එක තමා විදේශ මුදල් ඒකකය. මේ 200 රුපියල් ගණන. ඒ නිසා අපිට මේ වක්‍ර කියවීමේ ක්‍රමයේ යටතේ අපි මේකට සූත්‍රයක් ගොඩ නගා ගත්තොත් ඉරෙන් උඩට එනවා විදේශ මුදල් ඒකකය, ඉරෙන් යටට එනවා ඒ විදේශ මුදල් ඒකකයට හුවමාරු වන දේශීය මුදල් ඒකක ගණන. ඒ නිසා හැම වෙලාවකදීම මේ වක්‍ර කියවීමේ ක්‍රමයේ යටතේ රුපියලක් ඩොලර් කීයද කියලා අපි බැලුවා 201යි. ඒකට අපි සූත්‍රයක් ගොඩනගා ගත්තොත් මේ එක විදේශ මුදල් ඒකකය, ඒ කියන්නේ ඩොලරය. මේ එකට හුවමාරු වෙන දේශීය මුදල් ඒකක ගාන 200. ඒ අනුව තමයි මේකේ අගය 0.005ක් විදිහට හෝ 201ක් විදිහට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒක අපි සූත්‍රයක් කරහා පෙන්වුවොත් ඉරෙන් උඩ විදේශ මුදල් ඒකකය, යට විදේශ ව්‍යවහාර මුදල් ඒකකයට හුවමාරු වන දේශීය මුදල් ඒකක ප්‍රමාණය. ඒතර අපි ඔබට පෙර නිදසුන් දෙකක් ගත්ත මතක ඇති. රුපියල් 100ක් ඇමරිකන් ඩොලර් එකයි නම් රුපියලක් අපි කොච්චරක්ද කියලා ගන්නේ ඉරෙන් උඩට එනවා විදේශ මුදල් ඒකකය, ඒ කියන්නේ ඩොලරය. ඉරෙන් යටට එනවා දේශීය මුදල් ඒකක ගාන 100. එක 100ෙන් බෙදුවහම 0.01යි. ඊළඟට අපි ඉස්සල්ලා ගත්ත මතක ඇති රුපියල් 200ක් ස්ටර්ලින් පවුම්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් එකයි. රුපියලක් ස්ටර්ලින් පවුම් කීයද කියලා බැලුවොත් ඉරෙන් උඩට එනවා පවුම විදේශ මුදල් ඒකකය, ඉරෙන් යටට එනවා 200. ඒ අනුව 0.05ක අගයක් එනවා. ඒ නිසා ඔබට පේනවා ඇති මුදලේ බාහිර අගය පැත්තට අපි එනකොට අපට පරිවර්තනය කරන්න වෙන්නේ දේශීය මුදල් ඒකකයක විදේශ අගය පැත්ත. ඉරෙන් උඩට එනවා විදේශ මුදල් ඒකකය, යටට එනවා ඊට හුවමාරු වන දේශීය මුදල් ඒකක ප්‍රමාණය. හොඳයි. ගොඩක් විනිමය අනුපාතයේ ෂේ වුණ ඒවා, අඩු වැඩි වුණ ඒවා වෙනස්කම් ප්‍රකාශ කරන්න බොහෝ විට මේ විදේශ මුදල් වලට දේශීය මුදල් ඒකකයක් හුවමාරු වන වක්‍ර ක්‍රමය තමයි භාවිතා කරන්නේ. ඒ වගේම එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ යුරෝ කලාපීය රටවල් මේ ක්‍රමය ගොඩක් තමන්ගේ මුදල ප්‍රකාශ කරද්දී ව්‍යවහාර කිරීමක් කරනවා. හොඳයි. අපි සුළු අභ්‍යාසයක් ඔබට යොදලා තියෙනවා. ඒ අභ්‍යාසය ඔබ හැමෝම කියව ගන්න. ඒ අභ්‍යාසය තුල තියෙනවා යුරෝ එකක් රුපියල් 250ක් නම් යුරෝ එකට සාපේක්ෂව රුපියලේ විදේශ අගය ගණනය කර ඒ පිළිබඳ විමසීමක් කරන්න. ඔබ ප්‍රශ්නයක් ගැන බලනකොට හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. මෙතන හොඳට මතක තියාගන්න රුපියලේ කියලා කියන්නේ. රුපියලේ කියන්නේ එක රුපියලක්. යුරෝ එකක් රුපියල් 250ක් තියෙනවා. යුරෝ එකට සාපේක්ෂව, ඒ කියන්නේ යුරෝ වලට කියන එක, යුරෝ වලට සාපේක්ෂව රුපියලේ මෙතන අතර මේ යුරෝ වලට සාපේක්ෂව, යුරෝ කියන මුදල් ඒකකයට සාපේක්ෂව රුපියලේ විදේශ අගය ගණනය කර ඒ පිළිබඳ විමසීමක් කරන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔබට මේ ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න මේ විනිමය අනුපාතවල අහන්නේ මොකක්ද කියන එක පිළිබඳව. රුපියලේ රුපියල් එකක දැන් දීලා තියෙන්නේ අපට රුපියල් 250ක් යුරෝ එකයි. එතකොට ඔබෙන් අහන්නේ රුපියලේ රුපියල් එකක් යුරෝ කීයක් කියලාද අහන්නේ.
එහෙනම් ඉරෙන් උඩට එනවා විදේශ මුදල් ලේඛකය යුරෝ 1 යටට එනවා දේශීය මුදල් ලේඛක ගාන රුපියල් 250. ඒ අනුව මේක සුළු කරගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව බිඳුවයි අපි ගත්තේ එකට නැහැ. තව බිඳුවක් දැම්මොත් 10ටත් නැහැ. ඊළඟට 100ටත් නැහැ. තව බිඳුවක් දැම්මොත් 18 250 ඒවා 4යි. දැන් ඔබ අහන්න පුළුවන් විභාගයේදී සමහර අවස්ථාවල මේක මෙතනින් නවතින්නේ නැතුව එහාට යන දශම ගණන් තියෙන්න පුළුවන්. අපි දශම ස්ථාන කීයක් දක්වා යනවද කියලා. දැන් මේ විනිමය අනුපාතවල බොහෝ තැන්වල බැංකු වාර්තාවල අරෙහිමේ එම් බෙදෙන්නේ නැති අවස්ථාවන් වලදී දශම ස්ථාන 4ක් දක්වා යන තරමටම හොඳයි. ඒ කියන්නේ දශම 1ක් 2ක් කියන්නේත් ලොකු අගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශාල ගනුදෙනුවක් සිදු කරද්දී. ඒ නිසා යුරෝ 1ක් රුපියල් 250යි රුපියලක් යුරෝ වල අගයෙන් 0.004යි. ඉතින් මේවා බලද්දිත් ඔබට යම් දේවල් තේරෙන්න ඕනේ. මොකද්ද තේරෙන්නේ? දැන් ලංකාවේ කෙනෙක් යුරෝ 1ක් ගන්න හිතන්න ඔබ යුරෝපා කලාපයේ රටකට යනවා. යුරෝ භාවිතා කරන යුරෝපීය කලාපයේ රටවල් 27ක් තියෙනවා කියන්නකෝ. ඒ කුමන හෝ දැන් යුරෝපා සංගමයේ රටවල් ඔක්කොගෙම යුරෝ භාවිතා වෙන්නේ නැහැ. යුරෝපා සංගමයේ තියෙන රටවල් 27ක් යුරෝ භාවිතා වෙන බොහොම අඩු රටවල් ප්‍රමාණයක් ඊට වඩා. ඒතර ඒ යුරෝ කියන මුදල භාවිතා වෙන රටකට ඔබ යනකොට ඒ රටේ භාණ්ඩයක මිල ගහලා තියෙනවා යුරෝ 1යි කියලා. ඉතින් අපට යුරෝ 1 සහිත භාණ්ඩය ගන්න පෑනක් මිල ගහලා තියෙන යුරෝ 1යි. ඒතර අපි ඒ රටේ නම් යුරෝ 1යි. ඒ රටේ අයට යුරෝ 1 කියන්නේ එක එකයක්නේ. හැබැයි අපි රුපියල් 250ක් ලංකාවෙන් දීලා අරන් යන යුරෝ 1කින් තමයි භාණ්ඩය ගන්න වෙන්නේ. අපට ඒක 250ක් මිල වෙනවා. ඒ අයගේ රටේ කෙනෙක්ට එක මුදල් ලේඛකයයි ඒක. ඒ වගේම ඔගේ අනිත් පැත්ත හිතන්නකෝ. සමහර විට ලංකාවට මේ යුරෝපීය මුදල් යුරෝ කියන මුදල භාවිතා කරන රටක ඉන්න යුරෝපීය වැසියෙක් එනවා. ඒ අයට ලංකාවෙන් රුපියල් 250ක භාණ්ඩයක් ගන්න ඕනේ නම් ලංකාවෙන් රුපියල් 250ක භාණ්ඩයක් ගන්න ඕන නම් ලංකාවේ එයාපෝට් එකේ තියෙන බැංකුවකට ඒ අය කියන එක යුරෝ එකක් දීලා 250ක් අරන් භාණ්ඩේ ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ හුවමාරු මේකෙන් හොඳටම පේනවා ඇති එයාට රුපියලක වටිනාකමක් ගන්න යුරෝ වලින් දෙන්න ඕනේ දශම ගාණක් විතරයි. ඒ නිසා මේ හුවමාරු අනුපාතය මම හිතනවා ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි යම් අවස්ථාවලදී. ඒ නිසා රුපියලේ විදේශ අගය එක බෙදීම 250 කියන්නේ 0.004යි බිඳුව. අන්තිම බිඳුවේ අගයක් නැති වුණත් දශම ස්ථාන 4කට නිතරම යන්න හුරු වීමක් වෙන්න. මින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා රුපියල් 1ක් යුරෝ 0.004ක් වටිනාකම තියෙන බව. එතකොට ඔන්න පොඩ්ඩක් වෙන පැත්තකට ඔබ ගෙනියනවා. ඒ තමයි රුපියලේ විදේශාගය යුරෝ 0.004යි බිඳුවක් නම් යුරෝ එක්ක මිල රුපියල් වලින් කොපමණ දැයි දක්වා ඒ පිළිබඳ විමසීමක් කරන්න. අපට දැන් දීලා තියෙන්නේ මේ උත්තරේ. අපට දැන් දීලා තියෙනවා රුපියල් 1ක් රුපියලේ විදේශාගය යුරෝ මෙච්චරයි කියලා. රුපියලක විදේශාගය යුරෝ මෙච්චරයි කියලා අපිට දැන් දීලා තියෙන උත්තරයක්. දැන් අපිට මේ තොරතුරු මොකුත් නැහැ. මේකත් නැහැ. මේකත් දීලා නැහැ. ඔබට දෙනවා රුපියල් 1ක් යුරෝ 0.004යි. මේ තොරතුරු මොකුත් නැහැ. මේ උත්තරේ තමයි ඔබෙන් අහන්නේ. ඔබට දෙනම තොරතුරක් රුපියලක් යුරෝ 0.004යි. ඔබෙන් අහනවා යුරෝ 1ක් රුපියල් කීයද? යුරෝ 1ක් රුපියල් කීයද? එහෙනම් ඔබට කරන්න තියෙන්නේ අපි අර ගත්ත සූත්‍රයේ
අනික් පැත්ත අපි ගන්නවා. අපි ඉරෙන් උඩට ගන්නවා 1. ඉරෙන් යටට ගන්නවා මේ අගය. ඒ නිසා මෙතන අපි මේ ගත්තේ රුපියල මෙතෙන්ට ගන්නවා ඒ රුපියලට හුවමාරු වෙන යුරෝ ගාන. ඉස්සෙල්ලා අපි ගත්තේ විදේශ මුදල් ලේඛකයේ බෙදීම දේශීය මුදල් ලේඛක ගාන. දැන් දේශීය මුදල් ලේඛකයේ බෙදීම විදේශ මුදල් ලේඛක ප්‍රමාණය. මේක ඔබ සුළු කරලා උත්තරේ ගත්තොත් මෙතන එනවා රුපියල් 250. ඒ ඕන පැත්තකට ඔබට හරවන්න පුළුවන්. 250ක යුරෝ එකක් නම් රුපියලක් යුරෝ 250න් එකයි. එක බෙදීම 250 එක විදේශ මුදල් ලේඛකයේ යට දේශීය මුදල් ලේඛක ගාන. ඔබට තොරතුරක් දෙනවා රුපියලක් යුරෝ 0.004යි. මේ තොරතුරු දෙනවා. ඔබෙන් අහනවා යුරෝ එකක් රුපියල් කීයද කියලා. ඒකට කරන්න තියෙන රුපියල බෙදනවා යුරෝ ගානෙන්. එතකොට එනවා රුපියල් අගේ කීයද කියලා. ඔය ඕනේ පැත්තකට ඔබ මේ අනුපාත හුරු කරගන්න එක තමයි වඩා හොඳ. ඒ නිසා මින් අදහස් කරන්නේ යුරෝ 1 මිල රුපියල් 250ක් වන වගයි එහෙම නැත්නම් බවයි. ඒ නිසා ඔය මම ඔබට පැහැදිලි කරේ එක රටක ව්‍යවහාර මුදල් ලේඛකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතයේ නොහොත් මිල ක්‍රම දෙකකට එකක් ඍජු කියවීමේ ක්‍රමය අනිත් එක වක්‍ර කියවීමේ ක්‍රමය. ඉතින් ඔබ මා හිතනවා ගොඩක් විනිමය අනුපාත පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕන කෙනෙක් නිසා මම මෑතකම බැංකු වාර්තාවලට අනුව මේ තොරතුරු කිහිපයක් අරන් තියෙන්නේ. ඔබටත් පුළුවන් ඔබේ අන්තර්ජාලය හරහා හෝ ඕනෑ ආකාරයට මේ අලුත්ම විනිමය අනුපාත කීයද කියලා හොයාගන්න. ලෝකේ ඕනෑම රටක ව්‍යවහාර මුදල් වර්ගයක් විදේශ විනිමය වෙළඳපොලේ ගනුදෙනු සඳහා යොදාගත හැකි අතර ඉන් ප්‍රමුඛ ස්ථානයේ හිමි වෙලා තියෙන ප්‍රබල මුදල් ලේඛක 5ක් තියෙනවා. ඉතින් මේ ප්‍රබලකම කියන එකත් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපද ඩොලරය ගත්තොත් ව්‍යවහාර මුදල් ලේඛකය ඒ රටේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර්. ඒ කියන්නේ ඇමරිකාවේ මුදල කියන එක මම කියන්නේ. යුරෝ කලාපයේ රටවල් 19ක භාවිතා කරන මුදලක්. ඊට පස්සේ චීනයේ තියෙන මුදල් වර්ගයේ මේ තියෙන්නේ මේක විවිධ නම් වලින් සමහර විට හඳුන්වනවා. ඒතර චීනයේ ව්‍යවහාර මුදල් ලේඛකය වරහන් ඇතුලේ කියනවා යුවාන් යනු ගිණුම් මේකය. ඒතර නමුත් බොහෝ විට චීනයේ මුදල් ලේඛකය යුවාන් ලෙසද ව්‍යවහාර කරනවා කියලා කියනවා. ඊට පස්සේ ජපන් යෙන් ඒක ජපානයේ භාවිත වෙන ව්‍යවහාර මුදල් ලේඛකය බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් ඒක මහා බ්‍රිතාන්‍යයේ භාවිත වෙන මුදල් ලේඛකය. ඒවැ අගයන් වුණත් ඔබට තවත් මෑතකම අගයන් බලන්න පුළුවන් ඔබේ අන්තර්ජාලයට ගිහිල්ලා හෝ තියෙන වාර්තා වලින් මේ තියෙන ඩොලරයක් මෑතකම රුපියල් 187කට ආසන්නේ යුරෝ 210ක් ඒ කියන්නේ රුපියල් යුරෝ එකක් චීනේ යුවාන් කියන මුදල් වර්ගය ගත්තොත් රුපියල් 27ක් වෙලා තියෙනවා ඒ මුදල් ලේඛකය ජපන් යෙන් එකක් රුපියල් 1.77ක් 8ක් විතර වෙනවා ස්ටර්ලින් පවුමක් රුපියල් 239.96ක් කියන්නේ 240කට ආසන්නයි මේක වරින් වර දවසින් දවස වෙනස්කම් වලට භාජනය වෙන විනිමය අනුපාතයක් ඔබට සමහර රූපවාහිනී නාලිකා වලින් දිනෙන් දින මේක ප්‍රකාශයට පත් කරනවා දැකලා ඇති. හොඳයි ඊළඟට අපි කතා කරන්න යන්නේ විදේශ විනිමය වෙළඳපොළ පිළිබඳව. මම හිතනවා මෙතනින් තමයි ඔබ හොඳටම අවබෝධ කරගන්න ඕනේ මේ රුපියල් 200ක් ඩොලර් එක වෙන්නේ කොහොමද? ඒ වගේම සමහර විට රුපියල් 1.77ක් යෙන් එකක් වෙන්නේ කොහොමද? මෙවැනි අනුපාත හැදෙන ආකාරය පිළිබඳව කතා කරද්දී අපිට ඊටාම වැදගත් වෙන තැනක් තමයි විදේශ විනිමය වෙළඳපොළ. එතකොට විදේශ විනිමය වෙළඳපොළ කියලා කියද්දී ඔබ දන්නවා වෙළඳපොළක ඉන්නේ කවුද? ගැනුම් කරුව විකුණුම් කරුව. ඉතින් විදේශ විනිමය වෙළඳපොළේ කවුද ඉන්නේ? විදේශ විනිමය මිලදී ගන්නන් හා විදේශ විනිමය සැපයුම් කරුවන්.
විදේශ විනිමය ඉල්ලුම් කරුවන් සහ විදේශ විනිමය සැපයුම් කරුවන්. ඒ නිසා විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ විදේශ විනිමය ඉල්ලුම් කරන එහෙම නැත්නම් මිලදී ගන්න සහ සපයන අලෙවි කරන මෙන්න මේ මිලදී ගැනීම විකිණීම කියන හුවමාරුව සඳහා සංවිධානය වෙලා තියෙන වෙළඳ පොළට අපි කියනවා විදේශ විනිමය වෙළඳ පොළ. ඒතර විදේශ විනිමය අනුපාතිකයේ තීරණය වන්නේ මේ විනිමය සඳහා තියෙන ඉල්ලුමත් සැපයුමත් කියන බලවේග දෙක මත. හැබැයි විනිමය අනුපාත ක්‍රම කීපයක් පිළිබඳ ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. නමුත් අපි මේ කතා කරන්නේ අද ලෝකයේ ක්‍රියාත්මක වන විනිමය අනුපාතයේ බොහෝ රටවල තීරණය වන ආකාරය පිළිබඳව. ඒ තමයි විනිමය වෙළඳපොළේ විදේශ විනිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම ක්‍රියාත්මක වීමෙන් තීන්දුව වෙන අනුපාතයක් විදිහට තමයි විදේශ විනිමය අනුපාතය අපි ප්‍රකාශයට පත් කිරීමක් කරන්නේ. හොඳයි. ඊටාම වැදගත් කොටසකට මම මේ එන්න යන්නේ. ඒ තමයි එක පැත්තක් විදේශ විනිමය ඉල්ලුම, අනිත් පැත්ත විදේශ විනිමය සැපයුම. ඔබ කොහොමදත් ඉල්ලුම සැපයුම කියන ගැන තොරතුරු දන්නවා, demand and supply. ඒකත් මේකටම අපි ආදේශ කරලා බලමු. ඒ නිසා විදේශ විනිමය ඉල්ලුම් කරන්නේ කවුද? කාගෙන්ද? විදේශ විනිමය සපයන්නේ කවුද කාටද? ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම පොඩි ප්‍රශ්න කීපයක් ඔබෙන් ඇහුවොත් ඔබ ලංකාවේ ඉඳලා අපි හිතමු සිංගප්පූරුවට යනවා කියලා. ඔබ ලංකාවේ ඉඳලා සිංගප්පූරුවට යනවා. ඔබ දන්නවා ලංකාවේ රුපියල් අරන් ගිහිල්ලා සිංගප්පූරුවේ වියදම් කිරීමේ හැකියාවක් නැති තරම්. ඒ නිසා ඔබ මුලින්ම කළ යුත්තේ ලංකාවේ වාණිජ බැංකුවක් හෝ බලයලත් මූල්‍ය ආයතනයකට ගිහිල්ලා රුපියල් දීලා සිංගප්පූරු ඩොලර් ගන්න එක. අරගෙන එහෙම නැත්නම් සිංගප්පූරු ඩොලරම නොවුනට කමක් නැහැ, ඇමරිකන් ඩොලර් හරි අරගෙන එහෙදි මාරු කරගන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නේ ඔබ ලංකාවේ බැංකුවකට මූල්‍ය ආයතනයකට ගිහිල්ලා මේ විදේශ විනිමය ගනුදෙනු කරන මූල්‍ය ආයතනයකට ගිහිල්ලා රුපියල් දීලා සිංගප්පූරු ඩොලර් අරගෙන ඒව අරන් ගිහිල්ලා තමයි ඔබට සිංගප්පූරුවේ භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔබ මොකක්ද කරපු දේ? ඔබ කරේ සිංගප්පූරු ඩොලර් ඉල්ලුවා. විදේශ විනිමය ඉල්ලුමක් කරේ ඔබ. එහෙනම් ඔබ විදේශ සංචාරයකට යනකොට ඔබ කළ යුත්තේ රුපියල් දේශීය මුදල් දීලා විදේශ මුදල් ඉල්ලුම් කරා. විදේශ විනිමයට ඉල්ලුමක් ආවා. හොඳයි. එතන මොකද්ද වුනේ? ඒ තමයි ඔබ කරපු දේ තමයි ඔබ නේවාසිකයෙක්. නේවාසිකයෙක් වශයෙන් ඔබ කරේ අනේවාසිකයන් වෙත විදේශ මුදල් ගෙවීමක් කරන්න ඕනේ නිසා ලංකාවේ නේවාසිකයෙක් විදිහට ඔබ සිංගප්පූරුවේ ඉන්න කෙනෙක්ට ගෙවීමක් කරන්න ඕනේ නිසා ඔබ ඒ විදේශ මුදල් ඉල්ලුම් කිරීමක් කරා. ඔගේ අනිත් පැත්ත බලන්නකෝ. අපි හිතමු සිංගප්පූරුවේ ඉන්න වැසියෙක් ලංකාවට එනවා සංචාරයකට. ඒතර සිංගප්පූරුවේ මුදල් වර්ගයේ සිංගප්පූරු ඩොලර්. ඒතර එයා කරන්නේ එක්ක සිංගප්පූරුවේදී එයාගේ සිංගප්පූරු ඩොලර් දීලා රුපියල් අරගෙන එහෙම නැත්නම් සිංගප්පූරු ඩොලර් ලංකාවට අරන් ඇවිල්ලා ලංකාවේ මාරු කරගන්න පුළුවන් තැනකින් සිංගප්පූරු ඩොලර් දීලා රුපියල් අරගෙන රුපියල් ලංකාව ඇතුලේ භාණ්ඩ සේවා ගන්න වැය කරන එක. ඔතන තමයි මේ ඉල්ලුම සැපයුම තියෙන්නේ. මම මුලින් එක පැත්තක් පිළිබඳ කතා කරන්නම් විදේශ විනිමය ඉල්ලුම පිළිබඳව. මොකද්ද විදේශ විනිමය ඉල්ලුම කියලා කියන්නේ? සටහන වෙත ඔබ යමු වුණොත් පෙනේ. විදේශ විනිමය ඉල්ලුම කියලා කියන්නේ නේවාසිකයන් විසින්
අනේවාසිකයන් වෙත විදේශ විනිමය ගෙවීමක් සිදු කරන සෑම අවස්ථාවකදීම විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ශ්‍රී ලාංකිකයෙක් කියන්නකෝ නේවාසිකයා. ඒතර අපි පිට රටක ඉන්න අනේවාසිකයෙක්ට ගෙවීමක් කරන්න නම් අපට අනිවාර්යයෙන්ම ඩොලර්, පවුම්, යෙන් මොනවා හරි ඉල්ලන්න වෙනවා. ඉල්ලගෙන ගිහිල්ලා අපි ඒව තමයි වියදම් කරන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ නිසා විදේශ විනිමය ඉල්ලුම කියලා අපි කතා කිරීමක් කරන්නේ නේවාසිකයන් විසින් අනේවාසිකයන්ට ගෙවීම් කරනකොට ගෙවීම් කිරීම සඳහා ඒ ගෙවීම් කරන හැම මොහොතකම හැම අවස්ථාවකදීම අපි අපේ දේශීය මුදල් දීලා විදේශ මුදල් වලට අපි ඉල්ලුමක් කරනවා කියන එක. එතකොට ඒ විදේශ විනිමය ඉල්ලුම මොනවා සඳහාද කරන්නේ අපි කීපයක් නිදසුන් ගමු. අපි ඉස්සල්ලාම මං කිව්වා අපි විදේශ සංචාරයක් සඳහා යනවා. ඒතර විදේශ සංචාරයක් සඳහා යද්දී අපට අපි හිතමු අපි ජපානයේ සංචාරයට යනවා. ඒතර ලංකාවේ රුපියල් උන නේවාසිකයෝ රුපියල් දීලා අපි ජපාන් යෙන් ඉල්ලගෙන තමයි ජපානට යන්නේ. ඒ නිසා විදේශ විනිමය සඳහා අපි ඉල්ලුමක් කරනවා විදේශ සංචාරයක යද්දී. ඊළඟට තව පැත්තක්. සමහර විටක අපි නේවාසිකයෝ විදිහට අපට සිදු වෙනවා ජපානයෙන් වාහනයක් ගන්න. රුපියල් දුන්නට ජපානයේ වාහනේ දෙන්නේ නැහැ. අපි ඒ ජපානයේ වාහනේ යෙන් වල අගයට සමාන රුපියල් ප්‍රමාණයක් දීලා යෙන් අරගෙන තමයි ඒ වාහනේට ගෙවන්න වෙන්නේ. ඒ නිසා භාණ්ඩ ආනයන තව පැත්තක්. අපට දිගින් දිගටම විදේශ ණය පොලී ගෙවන්න වෙනවා. දිගින් දිගටම අපේ රටට ආව ආයෝජන වලට ලාභාංශ ගෙවන්න වෙනවා. ණය පොලී රුපියල් වලින් ගෙවන්න බෑ. ණය පොලී වගේම ලාභාංශ රුපියල් වලින් ගෙවන්න බෑ. ඒ නිසා අපට සිද්ධ වෙනවා රුපියල් දීලා ඩොලර් හරි පවුම් හරි අරගෙන ඒවෙන් ණය පොලී ලාභාංශ ගෙවන්න. ඒ නිසා නේවාසිකයෝ අනේවාසිකයන්ට යම් ගෙවීමක් කරනකොට අන්න ඒ සඳහා ණය පොලී ලාභාංශ වැනි දේවල් වලට අපට සිදු වෙනවා විදේශ විනිමය ඉල්ලුම් කිරීමක් කරන්න. ඒ විතරක් නෙමෙයි. සමහර විටක අපි පිට රටක ආයෝජනයක් කරනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඒ පිට රටක කරන ආයෝජනයේට අපට බෑ රුපියල් අරන් ගිහිල්ලා ආයෝජනය කරන්න. සමහරට සමාගමක කොටස් ගන්නවා වෙන්න පුළුවන්. සමාගමක් සම්පූර්ණයෙන් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපට විදේශ ආයෝජනයන් සිදු කිරීමක් කරන්න නේවාසිකව පිට රටවල යම් ආයෝජනයක් සිදු කිරීමක් කරනවා නම් ඒ සඳහා අපට විනිමය ඉල්ලුම් කිරීමක් කරන්න වෙනවා. මම මේක සංසන්දනාත්මක කිව්වහම මා හිතනවා ඔබට පැහැදිලි වීමක් වෙයි. විදේශ විනිමය සැපයුමත් මම මේ හා සමගම යොදා ගැනීමක් කරන්නම්. ඒතර විදේශ විනිමය සපයනවා කියන්නේ මොකද්ද? කවුද සපයන්නේ? සපයන්නේ අනේවාසිකයෝ. අපි ළඟ තියෙන දේශීය මුදල් නේවාසිකයෝ ළඟ. ඒතර විදේශ විනිමය සපයනවා කියලා කියන්නේ අනේවාසිකයෝ. ඒ නිසා විදේශ විනිමය සපයන්නේ ඇයි? අපි හිතමු ඇමරිකන් ජාතිකයෙක් ශ්‍රී ලංකාවට සංචාරයට එනවා. ඒතර ඇමරිකන් ජාතිකයෙක් ශ්‍රී ලංකාවට සංචාරයට එනකොට ඩොලර් අරගෙන ඇවිල්ලා අපට සපයනවා මෙහාට. සපයලා රුපියල් අරගෙන තමයි රට ඇතුළේ වියදම් කරන්නේ. අපි හිතමු චීනෙන් ආයෝජකයෙක් ලංකාවේ සමාගම් වල කොටස් මිලට ගන්න එනවා. විදේශ ආයෝජන රට ඇතුළට එනවා. ඒ අය චීනේ තියෙන මුදල් අරගෙන ඇවිල්ලා මේ ඒවා රුපියල් බවට පත් කරලා තමයි ආයෝජනය කිරීමක් කරන්නේ. විනිමය සපයනවා. ඒ විතරක් නෙමෙයි. අපි සමහර විටක භාණ්ඩ අපනයනය කරනවා. තේ තොගයක් අපි යවනවා එංගලන්තෙට. ඒ අය
එංගලන්තේ තියෙන ස්ටර්ලින් පවුම් අපට සපයනවා. ඒ නිසා විදේශ විනිමය සැපයීමක් කරන්නේ අනේවාසිකයන් විසින් නේවාසිකයන්ට. ඒතර අනේවාසිකයන් විසින් නේවාසිකයන්ගෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්න යනකොට අනිවාර්යෙන් මේ අයට සිද්ධ වෙනවා ඒ රටෙන් විදේශ විනිමය ගෙනල්ලා රුපියල් බවට පරිවර්තනය කරලා ගන්න. ඒ නිසා අපි හිතමු ශ්‍රී ලංකාවට මේ රටට කරන සංචාරයකදී විදේශිකයෙක් ලංකාවට සංචාරය කරනකොට ඒ වගේම භාණ්ඩ අපනයන වගේ කටයුත්තකදී අපි භාණ්ඩ අපනයනය කරන පිටරට යවද්දී විදේශ විනිමය එනවා. ඒ කියන්නේ විදේශවැසියෙක් ලංකාවට සංචාරය කරනකොට ඒත් අපට විදේශ විනිමය අය සපයනවා. ඒ වගේම සමහර විටක විදේශ ආයෝජන රට ඇතුළට ගලා එනකොට ණය විදේශ ණය එන්නේ ඩොලර් වලින් පවුම් වලින් විදේශ විනිමය එනවා අපට. ඒ වගේම විදේශ ආයෝජන එනවා අපට. ඒ නිසා හොඳට මතක තියාගන්න විදේශ විනිමය සැපයුම කියලා කියන්නේ ඇත්තටම අනේවාසිකයන් විසින් නේවාසිකයන් වෙත සපයන දේවල් මේ. ඒතර මම මේ දෙක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සටහන හරහා විදේශ විනිමය ඉල්ලුම තියෙන නේවාසිකයන් අනේවාසිකයන් වෙත විදේශ විනිමය ගෙවීමක් සිදු කරන හැම අවස්ථාවකදීම විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි පිටරට වලින් භාණ්ඩයක් හෝ සේවයක් සඳහා ගෙවීමක් කරනවා නම් භාණ්ඩ සේවා ආනයන විදේශ ආයෝජන සඳහා ලාභාංශ පොලී ගෙවීම ප්‍රාග්ධන ආයෝජන කරනවා නම් ඒත් එක්කම පොලී ණය වාරික් ගෙවනවා නම් සංක්‍රාම විදිහට ඒතර වෙනත් විදේශ රටවල සංචාරය කිරීම ඊට පස්සේ මම සැපයුම් පැත්තෙත් මේ වගේම ඔබට පෙන්눔 කරලා ඉන්නවා. ඒතර සැපයුම් වල තත්ත්වය මෙහෙම. ඒකෙත් සටහන ඔබට පේනවා ඇති පොඩක් බලන්න. විදේශ විනිමය සැපයුම කියන්නේ අනේවාසිකයන් විසින් නේවාසිකයන් වෙත විදේශ විනිමය ලැබීමක් සිදුවන හැම අවස්ථාවකදීම. ඒ කියන්නේ අනේවාසිකයන්ගෙන් මෙහාට විදේශ විනිමය සැපයුමක් වෙන හැම වෙලාවකම විදේශ විනිමය සැපයුමක් ඇති වෙනවා. ඒ කියන්නේ පිටරට කෙනෙක් ලංකාවේ වැසියෙක්ට හෝ ආයතනයකට යම් ගෙවීමක් කරන හැම වෙලාවකදීම අපට මේ විනිමය ලැබෙනවා නම් විනිමය සැපයීමක් වෙන්නේ. මොනවටද? භාණ්ඩ සේවා අපනයන විදේශයන් කරලා ආයෝජන සඳහා ලාභ අපි ආයෝජනය කරන ඒවට ලාභාංශ පොලි ලැබෙන ඒවා. විදේශ ආයෝජන රට ඇතුළට එනවා නම් විදේශයන්ට සපයන ණය අපි ණය සැපයුවොත් වාරික පොලි ලැබෙනවා. එහෙම ඒවා අඩුයි. නමුත් ණය ලැබෙන ඒවා ගත්තොත් ජංගම ප්‍රාග්ධන සංක්‍රාම වලට හොඳම උදාහරණයක් තමයි ජංගම සංක්‍රාමයක් අපේ අය පිටරට ගිහිල්ලා රැකියාවන් කරලා මුදල් අපට එවනවා. ඒ එවද්දී ඒ අය උපයන්නේ සමහර විට මැද පෙරදිග මුදලක් වෙන්න පුළුවන්. සමහරට ඉතාලියේ තියෙන මුදලක් වෙන්න පුළුවන්. ඒවා අපට එවනවා කියන්නේ විනිමය අපට ඒ අය සපයනවා කියන එක. ඒ වගේම ඒ රටක වැසියෙක් ලංකාවට සංචාරයකට පැමිණීම කියන ඒවා. මම ඊළඟට ඊටාම වැදගත් කොටසකට එන්නේ. ඒ තමා විනිමය සඳහා තියෙන ඉල්ලුම විනිමය සඳහා තියෙන සැපයුම සම්බන්ධයෙන් කොයි වගේ වක්‍රයක්ද අඳින්නේ කියන එක. ඔබ දැනටත් දන්න ක්‍රමයට මම ඉස්සෙල්ලා එන්නම්. දැනටත් දන්න ක්‍රමේ තමයි ඔබ සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රයේ වමේ සිට දකුණට පහළට යනවා කියන එක. මාතෘකාව විදේශ විනිමය ඉල්ලුම. අපි හිතමු ඩොලර් කියලා. ඩොලර් ඉල්ලුම. විදේශ විනිමය සැපයුම කියලා අපි ගන්නේ සාමාන්‍යයෙන් සැපයුම් වක්‍රයක් වමේ සිට දකුණට ඉහළට යන ස්වභාවය ඔබ දන්නේ. ඒතර ඩොලර් සැපයුම. මේ ඩොලර් ඉල්ලුම මේ ඩොලර් සැපයුම. විදේශ විනිමය ඉල්ලුම විදේශ විනිමය සැපයුම. ඉල්ලුමයි සැපයුමයි කියන පැත් දෙක තමයි මේකේ දකින්න තියෙන්නේ. එතකොට මේ තුල මෙතන මොකද්ද දාන්නේ? මෙතන මොකද්ද සාමාන්‍යයෙන් අපි ඉල්ලුම සැපයුම් පාඩමේදී වෙළඳපොළක නම් මිල ප්‍රමාණය දාන්නේ. ඒතර අපි කියවනේ විදේශ විනිමය අනුපාතය කියන්නේ යම් රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමග හුවමාරු වන මිල අනුපාතය. එතකොට අපි මෙතෙන්ට මොකද්ද යොදන්නේ? මෙතෙන්ටත් එවැනි මිලක් අපි යොදනවා. ඒ තමා ඩොලර් නම් මේ ඉල්ලුම තියෙන මෙතෙන්ට අපි දානවා ඩොලර් එකක් රුපියල් වලින්. ඩොලර් එකක
රුපියල් අගය. ඩොලර් එකක රුපියල් අගය. මෙතෙන්ට අපි දානවා ඩොලර් ඉල්ලුම. මෙතෙන්ට අපි යොදනවා ඩොලර් එකක රුපියල් අගය. මෙතෙන්ට දානවා ඩොලර් සැපයුම. මොකද්ද මේකෙන් පේන්නේ? ඩොලර් එක රුපියල් අගය වැඩි වෙන්න පහුගිය කාලේ 150ට තිබ්බා ඩොලරයක් රුපියල්. 175ට තිබුණා. 180ට තිබුණා. මේ ඩොලර් එක රුපියල් අගය. එහෙනම් ඩොලර් එක රුපියල් අගය වැඩි වෙන්න අපි ඩොලර් ඉල්ලන ප්‍රමාණය එන්න අඩු වෙනවා. සමහර විට පිට රටකට යන්න බලාපොරොත්තු හිටපු කෙනෙක්ට පේනවා ඩොලරේ අගය එන්න වැඩි වෙනවා. එයා අඩු ඩොලර් ප්‍රමාණයක් අරගෙන පිට රටට යනවා. මෙතන ඩොලර් එක රුපියල් අගය වැඩි වෙන්න ඩොලර් සපයනවා වැඩි. ඒ කියන්නේ සමහර විටක ඩොලරේ රුපියල් අගය 150ට තියෙද්දි ඩොලරේ රුපියල් අගය 150ට තියෙද්දි අපි අපනයනය කරේ බාණ්ඩ 100යි. හැබැයි ඩොලර් එක අගය රුපියල් 175 වෙද්දී අපි බාණ්ඩ 150ක් අපනයනය කරනවා. ඒතර වැඩිපුර ප්‍රමාණයක් සපයනවා. මම මේ කිව්වේ ඩොලර් වල සැපයුම. ඩොලර් සැපයුම් පැත්තේ. ඩොලර් සපයනවා වැඩි අපිට. කියන්නේ අපිට වැඩි ඩොලර් සැපයුම් ප්‍රමාණයක් අපිට රට ඇතුළට එන්න පුළුවන් මේ ඩොලරේ අගේ වැඩි වෙන්න අපනයන කරු වුණත් වැඩියෙන් අපනයනය කරත්. ඒ නිසා හැම වෙලාවකදීම මේ විනිමය ඉල්ලුම හා විනිමය සැපයුම කියන වක්‍ර දෙක මම මේ කිව්වේ ඔබට පුරුදු ආකාරයට වක්‍රවල බෑවුම් පෙන්නලා. හැබැයි මේ එක ක්‍රමයක් විතරයි අප ක්‍රම දෙකක් කතා කරානේ. ඍජු හා වක්‍ර ක්‍රමය. අපි දැනට මේ ඍජු ක්‍රමය හරහා තමයි ඩොලර් එක රුපියල් අගය ඩොලර් එක රුපියල් අගය කියලා දාලා පෙන්වුම් කිරීමක් කරලා දෙන්නේ. අපි ඒක පස්සේ කතා කරමු. ඒ නිසා දැනට මතක තියාගන්න ඕනේ ඔබ විනිමය ඉල්ලුම කියලා කියන්නේ නේවාසිකයන් විසින් මොනවා හරි විදේශවලට ගෙවන්න වෙනවා නම් ඒ සඳහා තමයි අපිට විනිමය ඕන වෙලා තියෙන්නේ. අනේවාසිකයන්ගෙන් මොනවා හරි අපිට ලැබෙනවා නම් ඒ සඳහා තමයි අපිට විනිමය සැපෙන්නේ. ඒ නිසා ඩොලර් එක රුපියල් අගය කියලා මේ අක්ෂරයට දාලා වක්‍රයක් ඇඳුත් ඒක ඩොලර් ඉල්ලුම් වක්‍රය විදේශ විනිමය ඉල්ලුම. මෙතෙන්ට අපි ඩොලර් එක රුපියල් අගය කියලා දාලා වක්‍රයක් ඇඳුත් ඒ ඩොලර් සැපයුම් විදේශ විනිමය සැපයුම්. අපි ආයෙ බලමු මේ සටහන. විදේශ විනිමය ඉල්ලුම පැත්තෙන් අපි ගත්තොත් ඉල්ලුම් වක්‍රය විදේශ මුදල් වර්ගයක් සඳහා පවතින විවිධ රුපියල් මිල ගණන් යටතේ විදේශ මුදල් ඒකයෙන් නේවාසිකයන් විසින් මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් අතර පවතින සම්බන්ධය. ඒතර මේ භාණ්ඩයක ඉල්ලුම් වක්‍රයෙන් පහතට බැවුම් වෙන ස්වරූපයක් තියෙනවා. පවතින විනිමය අනුපාතය යටතේ ආනයන විදේශ විනිමය ගෙවීම ආදිය වැඩි වන විට විදේශ විනිමය ඉල්ලුම් වක්‍රය දකුණට හා ඉල්ලුම අඩු වෙනකොට වක්‍රය වමට යන එක සාමාන්‍ය ඔබ දන්න දේ. ඒ වගේම විනිමය සැපයුම් වක්‍රයත් අපිට ඒ වගේම පෙන්눔 කිරීමක් කරන්න පුළුවන්. විනිමය සැපයුම් වක්‍රයේ එන්නේ විදේශ මුදල් වර්ගයක් සඳහා වන විවිධ රුපියල් මිල ගණන් යටතේ මුදල් වර්ගයන් සැපයීමට සූදානම් විවිධ විදේශ විනිමය ප්‍රමාණයන් අතර පවතින සම්බන්ධය. අර වගේ මිලයි සැපයුම් ප්‍රමාණයයි වගේම තමයි මේ ඩොලර් එක රුපියල් අගයයි ඩොලර් සැපයුම අතර තියෙන සම්බන්ධය. ඒක වමේ සිට දකුණට ඉහළට ගමන් කිරීමක් සිදුවීමක් වෙනවා. ඒ විනිමය සැපයුමත් විවිධ ආකාරයේ සැපයුම වැඩි අඩු වෙද්දී වක්‍රය වමට දකුණට ගමන් කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන ඒකකය ඊටාම වැදගත්. ඒ තමයි විදේශ විනිමය වෙළඳපොළ සමතුලිත වීම. නොහොත් සමතුලිත විදේශ විනිමය අනුපාතිකයේ තීරණය වීම. ඔන්න දැන් තමයි අපි කතා කරන්න යන්නේ කොහොමද මේ රුපියල් 200ක් ඩොලරයක් වෙන්නේ. එහෙම නැත්නම් රුපියලක් කොහොමද ඩොලර් 0.005ක් වෙන්නේ. ඒ නිසා විනිමය අනුපාතයේ වර්තමානයේ ලංකාවේ තීරණය වන ආකාරය
බොහෝ රටවල මේ විනිමය අනුපාතය තීරණය වෙන්නේ විදේශ විනිමය වෙළඳපොලේ මේ ඉල්ලුම සැපයුම කියන දෙආකාරයේ මත. ඒක තමයි විදේශ විනිමය වෙළඳපොළ සමතුලිත වීම කියලා අපි කියන්නේ. අපි කතා කරපු ක්‍රම දෙකටම ඔබට පැහැදිලි කිරීමක් කරනවා. එකක් ඍජු ක්‍රමයේ යටතේත් එමෙතන් ඍජු කියවීම යටතේත් විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය මම කරනවා. වක්‍ර කියවීම යටතේත් විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය හෝ සමතුලිත තත්ත්වය පිළිබඳ කතා කිරීමක් කරනවා. ඒක ඔබ මතක තියාගන්න ඍජු ක්‍රමය කියලා කියන්නේ ඔබ දන්නවා කෙලින්ම රුපියල් 200ක් අපි හිතමු පවුම් එකයි. ඒතර වක්‍ර ක්‍රමය රුපියල් 1ක් පවුම් 200න් එකයි. එමෙත්තම් 0.0.5යි. ඍජු ක්‍රමය කියලා කියන්නේ විදේශ මුදල් ලේඛය දේශීය මුදල් ලේඛ වලින් ප්‍රකාශ කරනවා. වක්‍ර ක්‍රමය දේශීය මුදල් ලේඛයට දාලා විදේශ මුදල් ලේඛ ගානෙන් ප්‍රකාශ කරනවා. එකම දේ පැති දෙකකට ක්‍රම දෙකකට අපි කිව්වා. මේ රුපියල් 200ක් ඩොලර් එකයි. එතකොට මේ ඍජු ක්‍රමයේ යටතේ අපි දැක්කා විදේශ විනිමය වලට ඉල්ලුම සැපයුම අපි ප්‍රස්ථාර දෙකකින් ප්‍රකාශ කරා. මෙතන මම දැම්මා පවුමක රුපියල් අගය. පවුමක රුපියල් අගය. අපි මේ දාලා තියෙන්නේ මේකනේ පවුමක් රුපියල් කීයද? මෙතන පවුම් ප්‍රමාණය. පවුම් ප්‍රමාණය. හැබැයි වක්‍ර ක්‍රමයට අපි යොදනකොට වක්‍ර ක්‍රමය කියන්නේ රුපියලක් පවුම් කීයදනේ? පවුමක රුපියල් අගය නෙමෙයි. රුපියල් 1ක පවුම් අගය. මෙතන දාන්නේ රුපියල් ප්‍රමාණය. ඒක හොඳට ඔබ මතක තියාගන්න වෙනවා. මම මේ කියන්නේ හොඳට බලන්න ඍජු කියවීම යටතේ පවුමක රුපියල් අගය තියෙනවා. පවුම් ප්‍රමාණය තියෙනවා. කියන්නේ විදේශ මුදල් ලේඛයක දේශීය මුදල් ලේඛ ගන්න. වක්‍ර ක්‍රමයේ යටතේ රුපියලක පවුම් අගය තියෙන්නේ මේ පැත්තට රුපියල් ප්‍රමාණය තියෙන්නේ. මේක වක්‍ර ක්‍රමය. මම මේ ක්‍රම දෙකම ඔබට පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. මම දැන් මේක ප්‍රස්ථාරයක් කරහා පැහැදිලි කරන්නයි මේ උත්සාහ දරන්නේ. හොඳයි. අපි පිටරටකට සංචාරයට යනකොට අපට නේවාසිකයෝ විදිහට අපි හිතමු අපි එංගලන්තයට යන්නේ. පවුම් භාවිතා වෙන්නේ එංගලන්තේ. ඒතර අපි යනකොට අපට සිදු වෙනවා පවුම් අරගෙන යන්න. ඒ නිසා අපි රුපියල් දීලා පවුම් ඉල්ලනවා. අපි සමහර විට බ්‍රිතාන්‍යයෙන් ගත්ත ණයක් පියවන්න අපි පවුම් රුපියල් දීලා පවුම් ඉල්ලලා ගෙවනවා. ණය පොලී ගෙවන්න බ්‍රිතාන්‍යයට අපි පවුම් ඉල්ලලා රුපියල් දීලා පවුම් ඉල්ලනවා. ඒ නිසා මේ තියෙන්නේ පවුම් වලට තියෙන ඉල්ලුම. මේ තියෙන්නේ පවුම් වලට තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලුම. පැහැදිලිද මම කියන එක? කවුද පවුම් ඉල්ලන්නේ? නේවාසිකයන්. එතකොට මේ තියෙන්නේ නේවාසිකයන් විසින් විදේශ විනිමය සඳහා කරන ඉල්ලුම. නේවාසිකයන් විදේශ විනිමය සඳහා කරන ඉල්ලුම් මේ තියෙන්නේ. ඒක ඉතින් වැදගත්. නේවාසිකයන් විදේශ විනිමය අපි විදේශ විනිමය ඉල්ලනවා. අපි ඉල්ලද්දී අපි විදේශ විනිමය ඉල්ලුම් කිරීමක් කරනවා. ඇයි ඉල්ලන්නේ? අපි ඉල්ලුම් කිරීමක් කරන්නේ
විශේෂයෙන්ම පිටරටවලට ගෙවීම් කරන්නේ නේවාසිකයන් අනේවාසිකයන්ට ගෙවීම් කිරීම සඳහා තමයි විනිමය ඉල්ලන්නේ. මේ තියෙන නේවාසිකයන් විදේශ විනිමය සඳහා කරන ඉල්ලුම නොහොත් ඉල්ලුම් වක්‍රය. ඒක හොඳට ඔබ මතක තියාගන්න ඕනේ. ඊළඟට මම මෙතනම ඔබට පෙන්눔 කිරීමක් කරනවා. දැන් අපි භාණ්ඩ අපනයනය කරනකොට විනිමය අපට සපයන්න ඕනේ. විදේශ සංචාරකයෙක් ලංකාවට එනකොට විනිමය අපට අරන් එනවා. සැපයුමක්. ණය දෙනකොට විදේශ වශයෙන් අපට සල්ලි හම්බ වෙනවා විනිමය සැපයුමක්. අපේ අය පිටරට ගිහිල්ලා රැකියා කරලා අනේවාසිකයන් විදිහට මෙහාට සල්ලි ඉවනවා විනිමය සැපයුමක්. ඒ නිසා ඩොලර් එතන පවුම් සැපයුම් වක්‍රය ඔය ආකාරයට එනවා. කවුද මේ පවුම් සපයන්නේ? පවුම් සපයන්නේ අනේවාසිකයෝ. අනේවාසිකයන් නේවාසිකයන්ට යම් ගෙවීමක් කරනකොට ඒ අනේවාසිකයන් විසින් තමා විදේශ විනිමය සැපයුමක් කරන්නේ. ඒතර අනේවාසිකයන්ගේ විනිමය සැපයුම් වක්‍රය මේ තියෙන්නේ. ඩොලර් පවුම් සපයනවා, අපි පවුම් ඉල්ලනවා. ඒ අනුව මෙතෙන්ට අගයක් එනවා. පවුම් එකක් රුපියල් 200ක් විදිහට. ඒ නිසා මම ඔය පැහැදිලි කරේ ඔබට ඍජු කියවීම යටතේ විනිමය ඉල්ලුම සැපයුම මත විනිමය අනුපාතයේ තීරණය වෙන ආකාරයේ තීරණය වෙන ක්‍රමය පිළිබඳව අපි ඒක සලකා බැලීමක් කරලා යමු. විදේශ විනිමය වෙළඳපොළ සමතුලිත වීම ඍජු ක්‍රමයට ඍජු කියවීමේ ක්‍රමයට විදේශ විනිමය අනුපාතිකයේ තීරණය වන්නේ විදේශ මුදල් ඒකකයට පවතින ඉල්ලුම සැපයුම් මත. ඩොලර එක රුපියලේ මිල තීරණය වන්නේ විනිමය වෙළඳපොලේ ඩොලරේ සඳහා ඇති ඉල්ලුම සැපයුම් මත. ඩොලරයක් රුපියල් 200යි කියලා හෝ 180යි කියලා තීරණය වෙන්නේ අනුව. ඩොලරේ සඳහා වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලුම හා අනේවාසිකයන්ගේ සැපයුම ලංකාවේ අය තමයි ඩොලර් ඉල්ලන්නේ පිටරට යන්න ණය පොලී ගෙවන්න ඒවට. සහ විදේශිකයෝ අනේවාසිකයෝ අපට විනිමය සපයනවා. ඒ දෙක අනුව තීරණය වෙන්නේ මේ ආකාරයට. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ඍජු කියවීමේ ක්‍රමයේ යටතේ අනිවාර්යෙන්ම මෙතන එන්නේ ඩොලරයක් රුපියල්. මේ ඩොලර් ප්‍රමාණය බිලියන. ඒ අනුව සමතුලිතයේ යටතේ ඩොලරයක් රුපියල් 100යි. ඒ අනුව ඩොලර් 5000කට ඉල්ලුමක් තියෙනවා බිලියන වලින්. ඔය පැහැදිලි ඇති සටහන. හොඳට බලන්න ඩොලර් ඉල්ලුම තියෙනවා ඩොලර් සැපයුම තියෙනවා. ඒ අනුව රුපියල් 100ක් ඩොලර් එකයි ඩොලර් බිලියන 5000කට සමතුලිත වෙලා තියෙනවා ප්‍රමාණයක් තියෙනවා ඉල්ලුම සැපයුම. විශේෂයෙන් ළමයි පටල ගන්න තැනක් තමයි මේ තියෙන්නේ නේවාසිකයෝ තමයි ඩොලර් ඉල්ලන්නේ. අනේවාසිකයෝ තමයි අපිට ඩොලර් සපයන්නේ. එයයි මෙහාට සංචාරය කරන්න එනකොට අපි භාණ්ඩ අපනයනය කරද්දී ඒ සඳහා. ඒතර මේකේ යටින් ඔබට පේන ඇති සටහනක් තියෙනවා. ඩොලර් සඳහා වන ඉල්ලුම් සැපයුම් වක්‍රවලට අනුව ඊහිදී විනිමය වෙළඳපොළ සමතුලිත වෙනවා. ඊ කියලා අපි කතා කිරීමක් කරන්නේ විශේෂයෙන් මෙතන තියෙන මේ ලක්ෂයේ. ඊළඟට සමතුලිත විනිමය අනුපාතයේ එක්සත් ජනපද ඩොලර් 100යි සමතුලිත ප්‍රමාණය ඩොලර් බිලියන 5000යි. දැන් මම පැහැදිලි කරන්න යන්නේ වක්‍ර ක්‍රමයට විනිමය සඳහා තියෙන ඉල්ලුම සැපයුම අනුව කොහොමද සමතුලිත වෙන්නේ කියන එක. ඔබ ඒක ඊටාම නිවැරදිව අවබෝධ කරගන්න තරමට යහපත් වෙයි ඔබට. දැන් බලන්න රුපියල් 1ක පවුම් මගය. රුපියල් 1 පවුම් මගය. මේකෙදී ඔබ විශේෂයෙන් දැනගන්න ඕනේ කවුද මේකෙදී රුපියලක පවුම් අගය රුපියල් ප්‍රමාණය. මෙතන තියෙන්නේ රුපියල් ඉල්ලුමක් හා රුපියල් සැපයුමක්. ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකෙදි මම කතා කරන්නේ රුපියල් ඉල්ලුම සහ රුපියල් සැපයුම. ඒකට මතක තියාගන්න ලේසි.
කවුද රුපියල් ඉල්ලන්නේ? ලංකාවේ අය නෙමෙයි රුපියල් ඉල්ලන්නේ. රුපියල් ඉල්ලන්නේ විදේශ සංචාරකයෙක් ලංකාවට එනකොට ඩොලර් දීලා රුපියල් ඉල්ලනවා. මෙන්න මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. රුපියල් ඉල්ලුම සැපයුම තියෙන්නේ. මේ ඩොලර් වලට තියෙන ඉල්ලුම සැපයුම තියෙන්නේ. වක්‍ර ක්‍රමයේ යටතේ රුපියලක පවුම් හෝ ඩොලර්ගේ තියෙන්නේ. ඒ නිසා රුපියල් ඉල්ලනවා. අපි හිතමු එංගලන්තයේ ඉන්න වැසියෙක් ලංකාවට කියන අනේවාසිකයෙක් ශ්‍රී ලංකාවට සංචාරයට එනවා. ඉන්දියා පවුම් ස්ටර්ලින් පවුම් අරගෙන ඇවිල්ලා රුපියල් ඉල්ලනවා ලංකාව ඇතුළේ සංචාරය. ලංකාව ඇතුලේ සංචාරය කරන්න ටැක්සි එකට ගෙවන්න, සමහර විට භාණ්ඩයක් ගන්න, හෝටලයකට ගෙවන්න රුපියල් ඕනේ යාට. ඒ නිසා යා ස්ටර්ලින් පවුම් අරන් ඇවිල්ලා ලංකාවට පවුම් දීලා රුපියල් ඉල්ලනවා. ඒ නිසා මම මේ අඳින වක්‍රය රුපියල් සඳහා ඉල්ලුම් වක්‍රය. මේ රුපියල් වලට තියෙන ඉල්ලුම. කවුද රුපියල් ඉල්ලන්නේ? රුපියල් ඉල්ලන්නේ අනේවාසිකයෝ. ඇයි අනේවාසිකයන් රුපියල් ඉල්ලන්නේ? රට ඇතුලේ තියෙන භාණ්ඩ සේවා ගන්න. කවුද රුපියල් සපයන්නේ? මේ අනේවාසිකයෝ ආවේ රුපියල් සපයන්නේ මෙහි අය. නේවාසිකයෝ. නේද? නේවාසිකයන් තමයි රුපියල් සපයන්නේ. මෙහි තියෙන බැංකු වෙන්න පුළුවන් ආයතන රුපියල් දෙනවා. ඒ නිසා මෙන්න රුපියල් වලට තියෙන සැපයුම. විදේශිකයෝ අපෙන් ඩොලර් ගෙනල්ලා රුපියල් ඉල්ලනවා. අපි මෙහෙන් රුපියල් සපයනවා. ඒ නිසා රුපියල් සඳහා සැපයුමක් ඇති වෙන්නේ නේවාසිකයන්ගෙන්. නේවාසිකයන් විසින් රුපියල් සැපයුමක් බිහි කරනවා. විනිමය ඉල්ලන්නේ නේවාසිකයෝ, විනිමය සපයන්නේ අනේවාසිකයෝ. හැබැයි විනිමය. මෙතන රුපියල් ඉල්ලනවා, රුපියල් සපයනවා. රුපියල් ඉල්ලන්නේ අනේවාසිකයෝ. ඒ අයට රට ඇතුලේ බඩු ගන්න, සේවා වලට ගෙවන්න. රුපියල් සපයන්නේ අපේ අය නේවාසිකයෝ. හැබැයි මෙතන තියෙන රුපියල්, මෙතන තියෙන විනිමය. ඒ අණුව තීරණය වෙලා තියෙන වාගයක්. ඒ තමයි රුපියල් එකක්. මේ රුපියල් 1 ස්ටර්ලින් පවුම් අගය 0.005යි. මේ රුපියල් එකක රුපියල් එකක් ස්ටර්ලින් පවුම් වලින් මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ රුපියල් ප්‍රමාණය. මෙතන තියෙන රුපියල් ප්‍රමාණය. මෙතන ස්ටර්ලින් පවුම් ප්‍රමාණය තිබ්බා, මෙතන රුපියල් ප්‍රමාණය තියෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන් මේ ප්‍රස්ථාර දෙක පිළිබඳව නම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඍජු ක්‍රමය කියලා කියන්නේ විදේශ මුදල් ඒකක දේශීය මුදල් ගාන. ඒකෙදි අනිවාර්යයෙන් මේ ඒකකයේ තියෙන මුදල තමයි මෙතන දාන්නේ. පවුමක රුපියල් අගේ පවුම් ප්‍රමාණය. පවුම් ඉල්ලුම පවුම් සැපයුම. ඩොලර් නම් ඩොලර් ඉල්ලුම ඩොලර් සැපයුම, ඩොලර් එක රුපියල් අගේ ඩොලර් ප්‍රමාණය. වක්‍රකමයේ රුපියල අපේ දේශීය මුදලේ විදේශාගය. එහෙනම් මෙතෙන්ට දාන්නේ දේශීය මුදල් එක්ක විදේශාගය, දේශීය මුදල් ප්‍රමාණය, දේශීය මුදල් ඉල්ලුම, දේශීය මුදල් සැපයුම. මේ වක්‍ර දෙකත් පටල ගන්න හොඳ නෑ. මේ විනිමය ඉල්ලන්නේ නේවාසිකයෝ. රුපියල් ඉල්ලන්නේ අනේවාසිකයෝ. විනිමය සපයන්නේ අනේවාසිකයෝ. රුපියල් සපයන්නේ නේවාසිකයෝ. ඔන්න ඔය දෙක පිළිබඳව හොඳ අවබෝධයක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. ඒ නිසා වක්‍ර ක්‍රමයේ යටතේ අපි කතා කරොත් වක්‍ර කියවීමේ ක්‍රමයට විනිමය අනුපාතිකයේ තීරණය වන්නේ දේශීය ව්‍යවහාර මුදල් ලේඛකයට පවතින ඉල්ලුම සැපයීම මත රුපියලක ඩොලර් මිල තීරණය වන්නේ විදේශ විනිමය වෙළඳපොලේ රුපියල සඳහා ඇති ඉල්ලුම සැපයීම අනුව. රුපියල් ඉල්ලන්නේ විදේශිකයෝ, රුපියල් සපයන්නේ නේවාසිකයෝ. ඒතර ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් සැපයීම හා අනේවාසිකයන්ගේ රුපියල් ඉල්ලුම මත සමතුලිත වන විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය තමයි ප්‍රස්ථාරයෙන් ඔබට පේනවා ඇති. සිරස් අක්ෂේ තියෙන්නේ
රුපියල් 1 ඩොලර්ගේ ඩොලර් ප්‍රමාණය. රුපියල් සඳහා තියෙන ඉල්ලුම සැපයුම රුපියල් ඉල්ලනවා අනේවාසික රුපියල් සපයනවා අනේවාසිකයෝ. ඒ අනුව අනේවාසිකයන්ගේ රුපියල් ඉල්ලුම තියෙනවා අනේවාසිකයන්ගේ රුපියල් සැපයුම තියෙනවා. තීරණය වන ආකාරය පිළිබඳවත් කියලා තියෙනවා විනිමය වෙළඳපොලේ රුපියල් සඳහා වන ඉල්ලුම් සැපයුම් වක්‍රවලට අනුව ඊහිදී වෙළඳපොළ සමතුලිත වීමක් වෙනවා. ඒතර එතෙන්දී අපට ඇවිත් තියෙනවා ඊ ලක්ෂය ඔබට පේනවා ඇති මෙතන. ඒ අනුව සමතුලිත විනිමය අනුපාතයේ ලංකා රුපියලක් ඩොලර් 0.01යි සමතුලිත රුපියල් ප්‍රමාණය ඩොලර් බිලියන තියෙනවා 5 ලක්ෂයක් ප්‍රමාණයක්. ඒ අනුව විනිමය අනුපාතය කොහොමද විනිමය වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව තීන්දුව වුණේ සමතුලිත වුණේ කියන එක පිළිබඳවයි මම පැහැදිලි කිරීම කරේ. අපි ඍජු ක්‍රමය හා වක්‍ර කියවීමේ ක්‍රමය යටතේ විනිමය අනුපාතය තීරණය වන ආකාරය පැහැදිලි කිරීම කරා. මම ඔබට මේක තවත් දුරටත් පැහැදිලි කිරීම සඳහා තව සම්බන්ධතාවක් ගන්න කැමතියි. ඊට පෙර ආතුව දැන් මම කියවනේ නිතර ඔබේ ප්‍රශ්නේ දෙන ආකාරය අනුව බලන්න කියලා රුපියලේ කියලා කතා කරලා තියෙනවා නම් මේ පැත්තට යන්න කියලා. මේ මෑතකම විභාග ප්‍රශ්නවල වෙනම මේ ඍජු හා වක්‍ර කියලා ඇහුවේ නැහැ. ඔබෙන් ඒව රුපියලේ යගේ තීරණය වන ආකාරයේ ප්‍රස්තාවයකින් පැහැදිලි කරන්න. රුපියලේ විදේශාගයේ තීරණය වන ආකාරය. එහෙමනම් අනිවාර්යෙන් මේක අඳින්න ඕන. ඔබ මේක ඇඳලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. රුපියලේ යගේ තීරණය වන ආකාරය මේ රුපියලේ යගේ රුපියලක ස්ටර්ලින් පවුන්ඩ් රුපියලක ඩොලර් එන එක ඔබ හොඳට ඔලුවට ගන්න ඕනේ. සමහරට එහෙම නැතුව මේ පැත්තෙන් අහන්නත් පුළුවන් අනේවාසිකයන්ගේ රුපියල් ඉල්ලුම හා නේවාසිකයන්ගේ රුපියල් සැපයුම් පැත්ත. ඉතින් ඔබ හොඳට මේ පිළිබඳව බහුවර්ණ ස්වභාවය හෝ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. මම කියන්න හැදුවේ මේ දේ. ඔබ දන්නවා සමහර අවස්ථාවන් වලදී මේ තීරණය වෙන විනිමය අනුපාතය ඔබ දන්නවා දැනට නිතර උච්චාවචනය වෙනවා. දෝලනයන් වලට මුහුණ දෙනවා. ඊයේ රෑ බලනකොට ඩොලරයක් රුපියල් 180යි. අද උදේ බලනකොට සමහර ඩොලරයක් රුපියල් 200යි. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? හිතන්න මම උදාහරණයක් ගන්නවා. දැන් පහුගිය කාලෙත් මෙවැනි දේ වෙළඳපොළ තුල වුණා. එවැනි ලාභ ගත්ත අයත් හිටියා. දැන් විනිමය සඳහා තියෙන ඉල්ලුම වැඩි වුණා කියන්න. පවුම් සඳහා තියෙන ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම් වක්‍රය දකුණට යනවා. කවුද පවුම් ඉල්ලන්නේ? නේවාසිකයෝ. විනිමය සඳහා නේවාසිකයෝ පවුම් ඉල්ලනවා. ඉල්ලුම් වක්‍රය දකුණට යනවා. ඉල්ලුම වැඩි වෙනවා. ඇයි කියන්න? හිතන්න ආයසරයක් මේ COVID-19 මේ වසංගතය අඩු වෙගෙන ගිහිල්ලා ආයසරයක් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ එංගලන්තේ ඉගෙන ගන්න යන ප්‍රමාණය දැන් වැඩි වෙනවා. වැඩි විද්‍ය අයට එහි විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්න පවුම් ඕනේ. දැන් ඔන්න විනිමය සඳහා ඉල්ලුම් වැඩි වෙනවා. දැන් නේවාසිකයෝ පවුම් වලට වැඩියෙන් ඉල්ලනවා. ආයසරයක් දැන් පිටරට යන්න මේ දරුවෝ පිටරට විශ්වවිද්‍යාල ඉගෙන ගන්න. අපි හිතමු එංගලන්තේ තියෙන විශ්වවිද්‍යාල ඉගෙන ගන්න. දැන් ඔන්න පවුම් ඉල්ලනවා. ඉල්ලුම වැඩි වෙන්න ආයසරයක් උඩ පේනවා ඇති පවුමකට තියෙන රුපියල් අගය 230ට වැඩිවීමක් වෙනවා. කවුද පවුම් ඉල්ලුවේ? නේවාසිකයෝ. හොඳයි. පවුම් ඉල්ලන්නේ මොනවද දීලාද? නේවාසිකයෝ රුපියල් අපි දුමු නේවාසිකයෝ විසින් රුපියල් සපේලා. නේවාසිකයෝ පවුම් ඉල්ලනවා. ඉල්ලුම වැඩි වුණා. නේවාසික ලංකාවේ ශිෂ්‍යයෝ ඔන්න දැන් එංගලන්තයට යනවා ආයසරයක් ඉගෙන ගන්න. දැන් රුපියල් දීලා පවුම් ඉල්ලනවා යා. ලංකාවේ බැංකුවේ පවුම් ඉල්ලලා යනවා. ඇත්තටම එතෙන්දී උනේ පවුම් ඉල්ලුවේ අපේ අය.
අපේ අය පවුම් ඉල්ලුවේ රුපියල් දීලා. එහෙනම් රුපියල් සැපයුම වැඩි වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. එකම සිද්ධිය මේ. රුපියල් සැපයුම වැඩි වුණාම මෙතන උඩ පේනවා ඇති මේ රුපියලක පවුම් අගය 0.0 අපි හිතමු මේක 0.4 වෙනවා කියලා. අපි 0.4යි කියන්නේ රුපියල් අතන තියෙන ආකාරයට මේ 0.005යි කියන්නේ ඔබ දන්නවා 200න් එකයි. 0.004යි කියන්නේ 230න් එකයි කියලා නිකන් දල වශයෙන් හිතන්නකෝ. එතකොට ඔබට පේනවා ඇති මේ සිද්ධියමයි මෙතන අපේ ශිෂ්‍යයෝ පිටරට විශ්වවිද්‍යාලවල එංගලන්තයේ තියෙන විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය කරන්න පවුම් අරයි යන්න පවුම් ඉල්ලනවා. පවුම් ඉල්ලුම වැඩි වෙච්ච ගමන් පවුමේ රුපියල් අගේ රුපියල් 230 වෙනවා. අනිත් පැත්තෙන් පවුම් ඉල්ලනවා කියලා කියන්නේ අපි රුපියල් සපයන්න ඕනේ අපේ ශිෂ්‍යයෝ නේමාසිකයෝ. රුපියල් සපයනවා කියන්නේ සැපයුම් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. මේ රුපියල් සපයන්නේ. එතකොට රුපියලක ඔබට පේනවා ඇති පවුම් අගය අඩුවීමක් වෙනවා. එතකොට මෙතන පවුමක රුපියල් අගය වැඩි වුණා රුපියලක පවුම් අගය අඩුවීමක් වුණා. ඒ නිසා මේ පිළිබඳව ඔබ හරි අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මේවා ඉස්සරහදීත් අපි මේ ෂෙයා වීම ඉහළ යාම් වගේ දේවල් හරහා සාකච්ඡා කිරීම කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකදීම මේ අදහස පිළිබඳව ඔබ මුලින්ම දැනුවත් වීමක් වෙන්න ඕනේ. ඉතින් මේ ගමම්ම මම ඔබට ඊළඟට පැහැදිලි කරන්න යන්නේ විදේශ විනිමය අනුපාතික ක්‍රම පිළිබඳව. විදේශ විනිමය අනුපාතික ක්‍රම එහෙම නැත්නම් තන්ත්‍ර කියන එක පිළිබඳව. ප්‍රධාන වශයෙන් ලෝකයේ ක්‍රියාත්මක වුණු සහ ක්‍රියාත්මක වන විනිමය අනුපාත තුනක් පිළිබඳව ක්‍රම තුනක් පිළිබඳව ඔබේ විෂය නිර්දේශයේ ඇතුළත් කරලා තියෙනවා. එකක් පූර්ණ පාවෙන කියන එක අපි චල කියලාත් කියනවා. පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. ඊළඟ එක ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ඊළඟ එක පාලිත චල එවතම් පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය. පාලිත නම්‍ය කියලත් මේකට කියනවා. මේකත් පූර්ණ නම්‍ය විනිමය අනුපාතයක් වැසිනුත් පාවිච්චි කිරීම කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් විනිමය අනුපාත ක්‍රම තුනක් අපි පැහැදිලි කිරීමක් කරනවා. එකක් තමයි පූර්ණ නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. එහෙම නැත්නම් පූර්ණ පාවෙන චල නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. දෙවෙනි එක ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. තුන්වෙනි එක පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. එතකොට සම්පූර්ණයෙන්ම අපි කියපු ආකාරයට 100%ක්ම විනිමයට තියෙන ඉල්ලුමයි විනිමයට තියෙන සැපයුමයි අනුව තීරණය වන විනිමය අනුපාත ක්‍රමය තමයි පූර්ණ පාවෙන එහෙම නැත්නම් පූර්ණ නම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියලා අපි කතා කිරීමක් කරන්නේ. පූර්ණ නම්‍ය පූර්ණ පාවෙන ඔක්කොම හරි. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය එහෙම නැහැ. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ යටතේ රටක මූල්‍ය අධිකාරිය අපි ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතය නියම කරලා ඒක ස්ථාවරව තියාගන්න ඉඩ හරිනවා. කොයි වෙලාවක හරි ආයේ මූල්‍ය අධිකාරිය තමයි මේ විනිමය අනුපාතය වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ. පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමයේ යටතේ මේ වගේම ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතයේ තීරණය වෙන්න ඉඩ හැරියට ඒ තීරණය වෙච්ච විනිමය අනුපාතය යම් පරාසයක් තුල දෝලණය වෙන්න ඉඩ හැරීමක් කරනවා. ඒතර චල එහෙම නැත්නම් නම්‍යශීලී ගතියක් තියෙනවා. හැබැයි පාලනය කරපු එකක් යම් පරාසයක් තුල ඉහළ පහළ යන්න ඉඩ හැරලා
තිබීමක් වෙන්නේ. ඒතර මේ වගේ විනිමය අනුපාත ක්‍රම තුනක් තියෙනවා. මෙහි වාසි අවාසි හොඳ නරක සංසන්දනාත්මකව අපි ඊළඟ ඒකකයේ කතා කරන අවස්ථාවේදී සාකච්ඡා කරමු. එතෙක් අපි අදට මෙතනින් මෙම ඒකකය හමාර කිරීමක් කරනවා. අයුබෝවන්.